සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පංචමේ භික්ඛවේ ආවරණා නීවරණා චේතසෝ අජ්ජාරුහා පඤ්ඤාය දුබ්බලී කරණා කතමේ පංච කාමච්ඡන්தோ භික්ඛවේ ආවරණෝ නීවරණෝ චේතසෝ අජ්ජාරුහෝ පඤ්ඤාය දුබ්බලී කරණෝ ව්‍යාපාදෝ භික්ඛවේ ආවරණෝ නීවරණෝ චේතසෝ අජ්ජාරුහෝ පඤ්ඤාය දුබ්බලී කරණෝ තේන මිද්ධම් භික්ඛවේ ආවරණං නීවරණං චේතසෝ අජ්ජාරුහං පඤ්ඤාය දුබ්බලී කරණං උද්ධච්ච කුක්කුච්ඡම් භික්ඛවේ ආවරණං නීවරණං චේතසෝ අජ්ජාරුහං පඤ්ඤාය දුබ්බලී කරණං විචිකිච්ඡා භික්ඛවේ ආවරණා නීවරණා චේතසෝ අජ්ජාරුහා පඤ්ඤාය දුබ්බලී කරණා ඉමේ කෝ පංච ආවරණා නීවරණා චේතසෝ අජ්ජාරුහා පඤ්ඤාය දුබ්බලී කරණාති තී. සදහවත් කාරුණික පිංතුනි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර ඔබේ සිත සුවපත් කිරීමේ අරමුණින් හිරු රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට දෙසවන් යොමු කරලා දවස ආරම්භ කරන එක දවස සුවපත් කර ගැනීම පිණිස හේතු වන, දවස සාර්ථක කර ගැනීම පිණිස හේතු වන වටිනාම සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසාමයි බුදු බණ අහන්න පෙළඹෙන්න කියලා භික්ෂූන් වහන්සේලා නිරතුරුවම ඔබට අවවාද අනුශාසනා සිද්ධ කරන්නේ. යම්කිසි කෙනෙක් ධර්මයට යොමු වූ ජීවිත ගත කරනවා නම් ඒ කෙනාගේ ජීවිතය අර්ථ සම්පන්නයි. සත්තා තිට්ඨන්ති සාතතං. යම්කිසි කෙනෙක් කල්යාණ මිත්‍ර මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න පෙළඹෙනවා නම් ඒ ධර්මයට අනුගත ජීවිතයක් ගත කරන්නට යොමු වෙනවා නම් ඒ පුද්ගලයා බොහෝ කාලයක් සුවසේ ජීවත් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ධර්මයට විරුද්ධව අධර්මානුකූලව යම්කිසි කෙනෙක් ජීවිතය ගත කරනවා නම් ඒ කෙනා බොහෝ කාලයක් ජීවත් වෙන්නේ දුකසේ, මහා පීඩනයකට යොමු වෙලා. ඒ නිසා සුවසේ ජීවිතය ගෙවන්න නම් මේ බුදු බණට ජීවිතය හුරු කිරීම කළ යුතුම කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ හිමිදිරි පාන්දර ඔබේ ජීවිතය සාර්ථක ස්වභාවයට පත් කිරීම පිණිස බෞද්ධයන් හැටියට අපි වඩාත් බලාපොරොත්තු වන
අපේ පැතුම උතුම් නිවන සලසා ගැනීම පිණිස ඉවහල් වන වටිනා පැහැදිලි කිරීමක් සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුල නිවන අන්තර්ගතව පවතිනවා. සූත්‍ර දේශනා පිළිබඳව කල්පනා කරනකොට හැම සූත්‍ර දේශනාවකම හරය බවට පත් වෙලා තියෙන්නේ නිවනයි. නිවන මූලික කරගෙන දෙසූ දහමක් තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. එතකොට නිවන අරමුණු කරගෙන දෙසූ දහමක් ශ්‍රවණය කරලා නිවන සලසා ගැනීම පිණිස කටයුතු කිරීම තමන්ගේ ජීවිත ගමනට මොනතරම් භාග්‍ය සම්පන්න සිද්ධිය බවට පත් වෙනවද කියන එක කල්පනා කළ යුතුයි. බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා කළ යුතු කාර්ය බුද්ධ කෘත්‍ය ලොවට නිවන පෙන්වීමයි. බුදුරජාණන් වහන්සේ ඒ කාර්යය ඊටාම හොඳින් සම්පූර්ණත්වයට පත් කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට අනුදැන වදාලේ මහණෙනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් කළ යුතු යමක් වේ නම් ඒ කටයුත්ත මා විසින් සිද්ධ කරන ලදී. අප්‍රමාදීව ප්‍රමාද නොවි අරණ්‍යගතව වෘක්ෂමූලිකව ශුන්‍යාගාරගතව මේ ධර්මයට යොමුව තමන්ගේ ජීවිතය සුවපත් කරගෙන අප්‍රමාදීව නිවන කරා යොමු වන හැටියටයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. එතකොට පින්වත්නි අද ධර්ම දේශනාව හරහා අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් හැටියට අපි බලාපොරොත්තු වන ලෝකයේ නිවන පිළිබඳව කතා කරන ලෝකේ බොහෝමයක් ආගම් තියෙනවා. හැබැයි මේ කිසිම ආගමක සඳහන් නොවන වචනයක් බුදුදහමේ සඳහන් වෙනවා. ඒ තමයි නිවන. නිවනක් පිළිබඳව ලෝකේ කතා කරන එකම දර්ශනය බුද්ධ දර්ශනය. වෙන කිසිම ආගමක් නැහැ නිවන පිළිබඳව කතා කරන. එතකොට මේ නිවනට යොමු වීම දුර්වල කරන නිවන ආවරණය කරන කරුණු මොනවද කියන එකයි අද ධර්ම දේශනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලා අමතා සිදු කළ සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙනවා. මේ සූත්‍රයේ නම තමයි ආවරණ සූත්‍රය. එහෙම නැත්නම් නීවරණ සූත්‍රය. නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරනවා කියන අදහස. යම් කිසි කාරණා හේතු කොටගෙන නිවන ආවරණය වෙලා යනවා නම් නිවන සලසා ගැනීම පිණිස බාධා පමුණුවනවා නම් අන්න ඒවට තමයි කියන්නේ නීවරණ කියලා. නිවන් දකින්න තියෙන්න ඕන කාරණාව තමයි ප්‍රඥාව. ප්‍රඥාවක් නැත්තම් නිවීමක් නැහැ. ප්‍රඥාව ඇති කරගත්ත කෙනෙක් තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්නේ. නිවන ආවරණය කරන ප්‍රඥාව දුබල කරන ආවරණා නීවරණා චේතසෝ අජ්ජාරුහා පඤ්ඤාය දුබ්බලී කරන නිවන පිණිස හේතු වන ප්‍රඥාව දුබල කරන නිවන ආවරණය කරන වහලා දාන නිවනට යොමු වෙන්න තියෙන ඉඩකඩ අහුරා දමන පළවෙනි කාරණාව තමයි පින්වත්නි කාමච්ඡන්දය. කාමච්ඡන්தோ භික්කවේ ආවරණා නීවරණා චේතසෝ අජ්ජාරුහා පඤ්ඤාය දුබ්බලී කරන. කාමච්ඡන්ද කියලා කියන්නේ කාමයන්ට ඇලුණු ස්වභාවය. අපි හැම කෙනෙක්ම කාමයන්ට ඇලුණු ස්වභාවයෙන් යුක්තයි. විවිධ ලෞකික ආශාවන් පිටුපස අපි ලුහු බඳිනවා. ඇසට
දකින්න ලැබෙන රූප, කනට අහන්න ලැබෙන ශබ්ද, නාසයට දැනෙන සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශය, මෙන්න මේ හේතුන් නිසා අපි විවිධ විඳීම් හොයාගෙන යනවා. විවිධ පිනවීම් ඉටු කරගන්න යනවා. මෙන්න මේ ලෞකික ආශාවන් පිටුපස හඹා යන ස්වභාවයට කියනවා කාමච්ඡන්ද කියලා. විවිධ වර්ණවත් දේවල්, විසුතුරු දේවල්, ලෞකික දේවල් පිටුපස හඹා යන තාක් කල්, ඒවාට ගිජුව වාසය කරන තාක් කල් අපට නිවන සලසා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි හැම වෙලාවකම කල්පනා කළ යුත්තේ මේ ලෝකයේ තිබෙන යථා ස්වභාවයයි. නිවන පිණිස ලෝකයේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ දෙසූ ක්‍රමය මනාව වටහාගෙන එය භාවිතා කිරීමයි කළ යුතු වෙන්නේ. බුදුහාමුදුරුව අපට දේශනා කළා මේ සියලුම සංස්කාර ධර්මයෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍යයි කියන්නේ එක විදියකට ස්ථිරව තියන්න බෑ. වෙනස් වෙනවා. දුකයි කියලා කියන්නේ ශෝකය ජනිත කරනවා. වැළපීම ජනිත කරනවා. යමක් අනිත්‍ය නම් එතන දුක සහිතයි. යමක් අනිත්‍ය නම් දුක සහිතයි නම් එතනදී අපට පෙන්වන කාරණාව තමයි අනාත්මයි. අනාත්ම කියන්නේ මමය මාගේ කියා ග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ට දකින්න රූප, දකින්න ලැබෙන රූප, අහන්න ලැබෙන ශබ්ද, නාසයට දැනෙන සුවඳ ගඳ, දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශය, මේ පිළිබඳව පොඩ්ඩක් හිතලා බලන්න. මේ එකකවත් මමය මාගේ කියා ග්‍රහණය කරන්න පුළුවන් ස්වභාවයක් නැහැ. හැම වෙලාවකම බලන්න පින්වත්නි, මම නම් මගේ නම් මට ඕන විදියට ඒ හැම දෙයක්ම තිබිය යුතුයි. තමන්ගේ කියලා අල්ලගෙන ඉන්න දේවල්, මමය මාගේ කියා ග්‍රහණය කරගෙන ඉන්න දේවල් මට ඕන විදියටම තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මම නම් මගේ නම් මට ඕන විදියට තියෙන්න ඕන. හැබැයි පින්වත්නි මේ ලෝකයේ මම මගේ කියලා අල්ලගත්ත කිසිම දෙයක මට ඕන විදියට පැවැත්මක් නැහැ. ගෙවල් දොරවල් සාලෙට ගිහිල්ලා හිටගෙන වටේට කැරකෙන ඇස් දෙක ඇරලා කැරකිලා බලන්න මේ මගේ කියලා මේ අල්ලගෙන තියෙන දේවල් වලින් මට අයිති දෙයක් තියෙනවද? මගේ නම් මම නම් මට ඕන විදියට තියෙන්න ඕන. අන්න ඒ න්‍යායම ඉදිරිපත් කරලා බලන්න. මගේ ඇස් දෙක මට ඕන විදියට තියෙන්න ඕන. මගේ නම් තියනවද? ප්‍රශ්නයක් අහන්න. කන් දෙක මගේ නම් මට ඕන විදියට තියෙන්න ඕන. තියනවද? මේ ශරීරය දුර්වර්ණ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා. මේක නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. මට ඕන විදිය නෙවෙයි. ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, අනිකුත් මම මගේ කියා අල්ලගත්ත පුද්ගලයෝ, මේ කාම වස්තුන් සියල්ලම මට ඕන විදියට තියෙන්නේ නැහැ, වෙනස් වෙනවා. ඒ නිසා මේවා මමත්වයෙන් මම මගේ කියලා අල්ලගෙන ඉන්න තාක්කල් අපට සැනසුමක් ලැබෙන්නේ නැහැ. කාමච්ඡන්ද, කාමයන්ට ගිජුකම. මේ කාමච්ඡන්දයෙන් මිදෙන්න නම් අපි ගන්න ඕන ක්‍රියාමාර්ගය තමයි අසුභය ප්‍රගුණ කිරීම. කාමයට විරුද්ධ ස්වභාවය තමයි අසුභය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් මේ කාම වස්තුන්හි තිබෙන යථා ස්වභාවය මෙනෙහි කරනවා නම් අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා කාම ඡන්දය ප්‍රහීන කරන්න. මේ කාමය හරියට බල්ලෙකුට හවුවෙච්ච මස් කට්ටක් වගේ. බල්ලා කොච්චර කට්ට හැපුවත් බල්ලා මේ මස් කට්ට හපාගෙන යනකොට බල්ලගේ කට තුවාල වෙලා බල්ලගේ කටේ ලේ රහ බල්ලටම දැනෙනකොට
බලලා මේ කට්ටේ රස කියලා හිත හිතා තව තවත් මේ කට්ටම හැපුවත් බල්ලගේ කුස පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ කාමය. කොච්චර ඇස පිනවන්න, කන පිනවන්න, නහය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න දිව්වත් මේක පිනවල ඉවර වෙන්නේ නැහැ. අවසන් වෙන්නේ නැහැ. ඇතිවීමක් නැහැ. තව තව වැඩි කර හොයා යනවා මිසක් මේක පාලනය කරන්න ලේසි නැහැ. අන්න එහෙම ස්වභාවයක් තියෙන්නේ. කාම වස්තුන් නිසා මොකද වෙන්නේ? හරියට උකුස්සෙකුට හවුවෙච්ච මස් කැබැල්ලක් වගේ. මස් කැබැල්ලක් ගත්ත උකුස්සෙක් අහසේ පියාසර කරලා යනකොට අනිත් උකුස්සන්ගෙන් කරදර සිද්ධ වෙනවා. කොටනවා. ඒ කොටන්නේ කරදර කරන්නේ උකුස්සෙක් නිසා නෙවෙයි. ඒ උකුස්ස ළඟ තියෙනවා අනිත් උකුස්සොත් කැමති දෙයක්. ඒ මස් කැබැල්ල දැහැ ගන්න තමයි කරදර කරන්නේ. බලන්න ඒ වගේ කිව්වා මේ කාම වස්තුන්. රත්තරන් මාලයක් කරේ දාගෙන පාරට බහිනකොට මොනතරම් කරදරද? මොනතරම් පීඩනයක්ද? ඒ වගේම මහා සල්ලි ගොඩක් උස්සගෙන පාරේ යනකොට මොනතරම් කරදරයක්ද? හොරුන්ගෙන් කරදරෙන්න පුළුවන්, විවිධ පුද්ගලයන්ගෙන් කරදරෙන්න පුළුවන් කාම වස්තුන්. මේ කැමති දේවල් ලං කර ගන්නවා කියන්නේ මෙතන පීඩනයක් තියෙනවා. හරියට උකුස්සෙක් මස් කැබැල්ලක් අරගෙන පියාසර කරනවා වගේ. අනිත් උකුස්සන්ගෙන් කරදර එනවා වගේ තමන් කැමති කියලා තියාගෙන ඉන්න දේවල් නිසා අන් මිනිසුන්ගෙන් තමන්ට කරදර එන්න පුළුවන්. හිරිහැර එන්න පුළුවන්. ඒ නිසා මේ කාම වස්තුන් නිසා අපට ඇති වෙන්නේ මහා පීඩනයක් කියලා හිතන්න ඕන. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කාමය නිසා දුක හට ගන්නවා, කාමය නිසා බය හට ගන්නවා. බලන්න බිය සහ දුක හටගන්න හේතු කිහිපයක් ගැන බුදුහාමුදුරු පෙන්වන්නේ. රතියා ජායති සෝකෝ රතියා ජායති භයං. පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. රතිය නිසා, කාමය නිසා, ප්‍රේමය නිසා, තණ්හාව නිසා දුක හට ගන්නවා, බිය හට ගන්නවා. බයෙන් දුකෙන් තමයි අපට ඉන්න වෙලා තියෙන්නේ. දැන් බලන්න ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නවා කියලා කියන්නෙම බයක් ඇති කර ගන්නවා කියන එක. ඒ වගේම විවිධ වස්තුවක් ළඟට එකතු කර ගන්නවා කියන්නේ වස්තුන් ළඟට ලං කර ගන්නවා කියන්නෙම බයක් ඇති කර ගන්නවා කියන එකයි. බලන්න පින්වත්නි ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නකොටම කරට ගන්න බය තමයි මෙයා මාව දාලයයිද. එතන ඉඳලම ඒ බය තියෙනවා. වටිනා වස්තුවක් ලැබිච්ච වෙලාවේ ඉඳලම මේක නැති වෙයිද කියන බය එනවා. ලැබෙන්නේ කොයි මොහොතේද? ඒ මොහොතේම බය කියන එක ඇති වෙනවා. බය කියන එක ඇති වෙනවා. ඊළඟට ඒ දේවල් මට ඕන විදිහට තියාගන්න බෑ. ඒව වෙනස් වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ නැති වෙනකොට දුක ජනිත වෙනවා. ප්‍රේම සම්බන්ධතා පවත්වගෙන තමන් සතු කරගෙන විවාහ ප්‍රාප්ත වෙලා කාලය ගත කරගෙන ගියත් අන්තිමට මොකද වෙන්නේ? ස්වාමියාව දාලා භාර්යාව යනවා, භාර්යාව දාලා ස්වාමියා යනවා. එදාට දුක ජනිත වෙනවා. කාම වස්තුන් මොනතරම් එකට එකතු කරගත්තත් ඒව එකතු කරගත්ත මොහොතේම බය හට ගන්නවා. මේවා මට නැති වෙයිද කියලා. ඒවා නැති වෙනවා ස්ථිරවම. නැති වෙනකොට දුක ඇති වෙනවා. ඒ නිසා තමයි පැහැදිලි කරේ බුදුහාමුදුරුවෝ. කාමතෝ විප්පමුත්තස්ස රතියා විප්පමුත්තස්ස තණ්හාය විප්පමුත්තස්ස කාමතෝ විප්පමුත්තස්ස. මේ රතිය, ප්‍රේමය, කාමය, තණ්හාව දුරින්ම දුරු කරලා දැම්මනම්, නැති කරලා දැම්මනම් නත්ති සෝකෝ කුතෝ භයං. කුමන ශෝකයක්ද, කුමන බයක්ද? නත්ති සෝකෝ නැත දුක. කුතෝ භයං කුමන බයක්ද? එතකොට මේ කාමයේ මුල් කරගෙන අපි දුක් විඳිනවා පින්වත්නි. ආසාවල් පිටුපස ලුහු බඳිනකොට ප්‍රවේශම් විය යුතුයි, තේරුම් ගත යුතුයි. මේවා පිටුපස ලුහු බඳින්න අපි එකතු කරගන්නේ මහා පීඩනයක්. ඒ කාමයන් පිටුපස ලුහු බඳින්න සිදුවන බරපතලම අලාභය තමයි මොකක්ද වෙන්නේ? පඤ්ඤාය දුබ්බලී කරණි. ප්‍රඥාව දුබල වෙනවා.
කාමයන් ඔස්සේ යනකොට ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව නැති වෙනකොට මෝඩකම ඉස්මතු වෙනවා. මෝඩකම ඉස්මතු වෙනකොට ප්‍රශ්න වැඩි වෙනවා. දැන් බලන්න ආදරය කියන්නේ කාමයක්, රාගයක්. ආදරේ වැඩි වෙන්න ප්‍රඥාව නැතුව යනවා. ප්‍රඥාව නැති වෙනකොට මෝඩකම ඉස්මතු වෙනවා. මෝඩකම ඉස්මතු වෙනකොට නොගැලපෙන වැඩ කරනවා. නොගැලපෙන වැඩ කරනකොට බිඳිලා යනවා. ප්‍රේම සම්බන්ධතාවවලට අද වෙලා තියෙන්නෙම ගොඩක් ඕවා. ආදරේ වැඩිකමටමයි ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්නේ. ආදරේ වැඩි වෙන්න ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව නැති වෙච්ච ගමන්ම මෝඩකම ඉස්මතු වෙනවා. ඒ මෝඩකම ඉස්මතු වෙච්ච ගමන් ඔන්න සැකය, ගැටලු, ප්‍රශ්න ඔක්කොම එනවා. තමන් මිතුරුකම් පවත්වන ප්‍රේම සම්බන්ධතාව ඇති කරගෙන ඉන්න පුරුෂයා අහක බැලුවත් එයා අනිත් එක්කෙනා හිතන්නේ වෙනත් ගෑනු ළමෙක් දිහා බැලුවයි කියලා. තමන් යාළු වෙලා ඉන්න පෙම්වතිය අහක බැලුවත් හිතන්නේ වෙනත් පිරිමි ළමෙක් දිහා බැලුවයි කියලා. බලන්න ඒ විදියට සැකේ මතුවෙනවා. මොනවා කළත් සැකේ මතුවෙනවා. ඒවා ඇති වෙන්නේ මෝඩකම නිසා. එතකොට ආදරේ වැඩි වෙන්න ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව නැති වෙන්න මෝඩකම ඉස්මතු වෙනවා. මෝඩකම ඉස්මතු වෙච්ච ගමන්ම සමාජයට නොගැලපෙන විදියට හිතන්න පටන් ගන්නවා. මෝඩයිනේ. එතකොට ඒ ප්‍රේම සම්බන්ධතාවයේ ලස්සන වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මෝඩයි. මෝඩ ගතිය වැඩිකල් ගෙනියන්න බෑ. ජීවිතයක් ගෙන යන්න ප්‍රඥාව තියෙන්න ඕන. ඉතින් මේ මෝඩකම නිසාම මොකද කරන්නේ? විවිධ දේවල් කියනවා. ඔයා මාව දාලා ගියොත් එලිලා මැරෙනවා. අරයා එලිලා මැරෙනවා කිව්ව ගමන් අනිත් එක්කෙනා බය වෙනවා. එයාගේ හිතේ ආදරයක් නැතත් ආහා හොඳයි මං කසාද බඳින්නම් කියලා කියනවා. එහෙම කරලා මොකද වෙන්නේ? අරයා එලිලා මැරෙයි කියලා කසාදත් බඳිනවා. බැඳලා ඉවර වෙලා ඒත් ආදරය කියන එක එහෙම ඇති කරන්න අමාරුයිනේ. වෙනස් විදිවලට යන්න හදනවා. අන්තිමේදී ජීවිත ගමන අසාර්ථකම වෙලා විනාශ වෙලාම යනවා. මොකද්ද මේ හේතුව? ඕනවට වඩා ආදරේ වුණත් වැඩි කරගන්න ගියාම ඉන්න බෑ. ආදරේ වුණත් සීමාවක් තියෙනවා. ඕනෑම දෙයක සීමාවක් තියෙනවා. ඒ සීමාව හඳුනාගෙන වාසය කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතාව පවත්ව නැත්තන්ට අපි මතක් කරන්නේ ඔය ආදරේ ප්‍රමාණය තේරුම් ගන්න. ඕනවට එහා ගියොත් ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව නැති වුණොත් මෝඩකම ඉස්මතු වෙනවා. මෝඩකම ඉස්මතු වුණොත් නොගැලපෙන වැඩ කරනවා. නොගැලපෙන වැඩ කරනකොට මහා භයානක තත්වයකටපත් වෙන්න වෙනවා. ඒ නිසා මේ ආසාවන් පිටුපස ලුහු බඳින්න නිවන ආවරණය වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාදෝ භික්කවේ ආවරණෝ නීවරණෝ චේතසෝ අජ්ජාරුහෝ පඤ්ඤාය දුබ්බලී කරනෝ. ප්‍රඥාව දුබල කරන නිවන ආවරණය කරන දෙවෙනි කාරණාව තමයි ව්‍යාපාද කියලා කියන්නේ. ව්‍යාපාදය කියන්නේ ද්වේෂය, තරහව. කේන්ති ගන්න ද්වේෂය ඇති කරගන්න නිවන ආවරණය වෙලා යනවා. නිවන විතරක් නෙවෙයි හැම දෙයක්ම ආවරණය වෙනවා. සාර්ථක දියුණුවට හේතු වන හැම දොරටුවක්ම ආවරණය වෙලා යනවා කේන්ති ගන්නවා. ද්වේෂය ඇති කරගන්න එපා. ලෙඩ්ඩු වෙනවා. කායිකවත් ලෙඩ්ඩු වෙනවා, මානසිකවත් ලෙඩ්ඩු වෙනවා. සමහරු ඉන්නෝ පාන්දර නැගිට වෙලාවෙ ඉඳලා කේන්තියෙන් ඉන්නේ. කේන්ති ගන්න එපා. තරහ ඇති කරගන්න එපා. කේන්තිය කියන එක, තරහව කියන එක අතිශයින් භයානක කෙලෙසයක්. රාගය වගේ නෙමෙයි, හරිම භයානකයි කිව්වා. මොකද රාගය හිමින් මතු වුණාට ද්වේෂය එකපාරට මතු වෙනවා. දැන් හොඳට මේ උදේ පාන්දර බණ ටික අහන ඔබ අද රෑ එළි වෙන්න ඉස්සෙල්ලා සමහරක් විට හිරේ යන්නත් පුළුවන්. ඒ තරම් භයානකයි. අද උදෑසන මේ ධර්ම දේශනාව සිද්ධ කරන මම හවස් වෙනකොට හිරේ යන්නත් පුළුවන්. ජීවිතාන්තය දක්වා යන්නත් පුළුවන්. ඒ තරම් භයානකයි. හදිසි කෝපය කියලා කියනවා, ද්වේෂය කියලා කියනවා, මේ ඔක්කොම එකයි. එතකොට ද්වේෂය පෝෂණය කරන්න ප්‍රඥාව දුබල වෙනවා. පඤ්ඤාය දුබ්බලී කරනවා. ප්‍රඥාව දුබල වෙනවා. ප්‍රඥාව දුබල වෙනවා කියලා කියන්නේ නිවන ආවරණය වෙනවා. මෝඩකම ඉස්මතු වෙනවා. කේන්ති ගන්න මෝඩකමයි ඇති වෙන්නේ. කොච්චර වටින දේවල් නැති කරනවද? සමහරකට තමන්ගේ වටිනා රැකියාව නැති කරගෙන කේන්ති ගිහිල්ලා.
තමන්ට ලැබෙන්න තිබිච්ච ලාභයන් නැති කරලා කේන්ති ගිහිල්ලා. තමන් ගත්ත වටිනා දේවල් විනාශ කරලා කේන්ති නිසා. සමහරු ඉන්නෝ ගිනි තියා ගන්නවා. සමහරක් විට ස්වාමි පුරුෂයාත් එක්ක අසමගිකමක් ඇති වෙලා ස්වාමි දියණියත් එක්ක අසමගිකමක් ඇති කරගෙන සමහරු බලන්න කරගන්න දේවල්. කේන්තිය ද්වේෂය හොඳ එකක් නෙවෙයි. නිවන ආවරණය කරනවා, ප්‍රඥාව දුබල කරනවා, මෝඩකම ඉස්මතු කරනවා. නිවන් දකින්නත් බෑ, ජීවිතේ ජය ගන්නත් බෑ. ඊළඟට තීන මිද්දෝ භික්කවේ තීන මිද්දම් භික්කවේ ආවරණං නීවරණං චේතසෝ අජ්ජාරුහං පඤ්ඤාය දුබ්බලී කරණ. තීන මිද්ද කම්මැලිකම, අලසකම, මතුවෙන්න ප්‍රඥාව දුබල කරනවා, නිවන ආවරණය කරලා දානවා, කම්මැලිකාර ගති. යම්කිසි ජයග්‍රහණයක් කරා යොමු වෙන්න කළ යුතු කාර්යයන් තිබෙනවා. ඒ කාර්යයන් කරන්න කම්මැලි වෙලා බෑ. සමහරු උදේ පාන්දර වැඩි කියලා වැඩ කරන එක නවත්තනවා. රාත්‍රී වැඩි, හවස වැඩි කියලා වැඩ කරන එක නවත්තනවා. සීතල දවසක් නම් අද සීතලයි කියලා පොරෝගෙන බුදිය ගන්නවා. රස්නි වැඩි නම් අද රස්නී කියලා වැඩ කරන එක නවත්තනවා. බඩගින්න එනකොට කුසගිනි දැන් බඩගිනි දැන් වැඩ කරන්න බෑ කියලා කන්න යනවා. කාල ඉවර වෙලා දැන් කාපු ගමන් කියලා වැඩ කරන එක නවත්තනවා. ගමනක් යන්න තියනවා කියලා වැඩ කරන එක නවත්තනවා. ගිහින් ගමන ආවට පස්සේ ගමන ගිහින් ආවේ කියලා වැඩ කරන එක නවත්තනවා. අපේ මිනිස්සු හෙට ගමන යනවා නම් අදත් නිවාඩු, හෙටින් පස්සේ දවසෙත් නිවාඩු. කම්මැලිකාරයෝ. ජය ගන්න බෑ ජීවිත. නිවන කරා යමු වෙන්නත් බෑ තීන මිද්ද. ඒක අයින් කරන්න වීරිය උපදවන්න ඕන. ඒ වගේම තමයි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ නොසන්සුන්කම සහ පසුතැවීම. විවිධ හේතුන් නිසා පසුතැවෙනවා නම් ඔබ, පසුතැවෙන දේවල් ගැන නම් හිතා ඉන්නේ ඔබ, නොසන්සුන්කම හිතේ තියෙනවා නම් ඔබට නිවන ආවරණය වෙනවා, ප්‍රඥාව දුබල වෙනවා. ඔය නොසන්සුන්කම කියන එක හටගන්නේ පින්වත්නි නොදැනුවත්කම නිසා. දන්නේ නැති වෙනකොට කලබල වෙනවා. භාවනාව වුණත් ප්‍රගුණ කරගෙන යනකොට අපි හිතමු භාවනාවේ යම්කිසි මට්ටමකට යනකොට ඔන්න Tamanට නිල් ආලෝකයක් පේනවා. එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැත්තම්, ඒ පිළිබඳව කමටහන් අරගෙන නැත්තම් ඒ ආලෝකය දැක්ක ගමන් කලබල වෙනවා. ඒ කලබල වෙන්නේ හිතේ නොසන්සුන්කම හටගන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි, දන්නේ නැති නිසා. ඒ නිසා ජීවිතය ගැන දැනගන්න, බුදුබණින් ඒ පිළිබඳව හොඳ අධ්‍යයනයක් ඇති කරගන්න. දැනුමක් නැති තැන, උගත්කමක් නැති තැන තමයි නොසන්සුන්කම කියන එක හටගන්නේ. නොසන්සුන්කම හටගන්නෙම දන්නේ නැති තැන. ඒ නිසා ඉගෙන ගන්න කියන්නේ ඒකයි. ඉගෙන ගන්න කෙනා කලබල වෙන්නේ නැහැ. මරණය ගැන දැනගත්ත කෙනා කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්නෙම දන්නේ නැති කෙනා. දැන් බලන්න, වාහනයක් පදවනකොට රියදුරෙක් ඈතින් වලක් තියනවා කලින් දකිනවා නම් ඒ රියදුරා කලබල වෙන්නේ නැහැ. ආපු වේගය අඩු කරලා බොහෝම ලස්සනට ඒ වලෙන් ගොඩ අරගෙන යනවා. හැබැයි වාහනේ පදවගෙන යන රියදුරා කල් තියා මේ වල දකින්නේ නැහැ. දැනුවත් වෙන්නේ නැහැ. එක පාරටම පළවෙනි රෝද දෙක වැටෙනකොට නම් දන්නේ මෙන්න වලක් තිබ්බා කියලා. ඒ වෙලාවේ රියදුරා කලබල වෙනවා. අන්න ඒ නිසා කලබලයේ එන්නෙම නොදැනුවත්කම නිසා, දන්නේ නැතිකම නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න, හොඳට ඉගෙන ගන්න, ජීවිතය පිළිබඳව යථාර්ථය බුදුදහමින් ඉගෙන ගන්න. ඒ බුදුදහමින් ඉගෙන ගන්න Tamanට පුළුවන් නොසන්සුන්කම අයින් කරලා සංසුන් වෙන්න. පසුතැවීම ඉවත් කරගෙන සතුටු වෙන්න. ඊළඟට අවසාන කාරණා විචිකිච්ඡා භික්කවේ ආවරණා නීවරණා චේතසෝ අජ්ජාරුහා පඤ්ඤාය දුබ්බලී කරණ. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. බුද්ධාදී අටතැන්හි සැක. බුදුහාමුදුරු ගැන සැකනම්, ධර්මය ගැන සැකනම්, සංඝ රත්නය ගැන සැකනම්, සීල සමාධි ප්‍රඥා හේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්තම් ත්‍රිශික්ෂාව පිළිබඳව සැකනම්, පෙර භවය ගැන පසු භවය ගැන සැකනම්, පෙර පසු භව දෙකම ගැන සැකනම්, පටිච්ච සමුප්පාදයේ පිළිබඳ සැකයි නම් ඒ සැකයේ වඩා වර්ධනය කරගෙන නම් ඒ කෙනාට නිවන ආවරණය වෙනවා, ප්‍රඥාව දුබල වෙනවා. ඒ නිසා මේ සැකයේ වැඩෙන තැනට නෙවෙයි යා යුත්තේ, සැකයේ තුනී වෙන, සැකයේ නැති කරන තැනට. ඒ නිසා මෙන්න මේ සඳහන් කරපු ප්‍රඥාව දුබල කරන, නිවන ආවරණය කරන කාමච්ඡන්දය දුරු කරන්න වීරිය වඩන්න.
ව්‍යාපාදය නැති කරන්න වීරය වඩන්න. තීන මිද්දේ නැති කරන්න වීරය වඩන්න. උද්දච්ච කුක්කුච්චය දුරු කරන්න වීරය වඩන්න. විචිකිච්ඡාව නැති කරන්න වීරය වඩන්න. එහෙම නැත්නම් කාමයන්ට තියෙන ඇලුණු බව, ද්වේෂය, කම්මැලිකම, සිතේ නොසන්සුන්කම හා පසුතැවීම, සැකය, බුද්ධ ආදී අටතැන්හි සැක දුරු කරලා සුවපත් වෙන්න අදිෂ්ඨාන කරන්න. ඒ සඳහා හිමිදිරි පාන්දර සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ඔබට ශක්තියක් බවටම පත්වේවා. ඔබේ ගමන ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට තබන්න මේ උතුම් ධර්ම දේශනාව ඔබට හේතු වේවා, වාසනාව වේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තු සකල කුසලානිසංස නමින් මියගිය සියලුම ඥාතීනටත්, සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත්, ඔබටත් මටත් සසර දුකින් එතර වෙලා ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු නාද පවත්වමින් නිවන් පතන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා